හරි අයබෝවන් අපි අද සූදානම් වෙන්නේ ඊටා වැදගත් ගිණුම් කරන උපමිතයක් කරන්න. ඉතින් අපි හිතනවා පහුගිය වීඩියෝ ටික හරියට බලන්න නැති. ඒ වගේම සමහර අය වෙන විවිධ යෝජනා කරලා තිබුණා. ඉතින් අත්‍තරම මෙතන මර රජයේ ගණකාධිකාරී විභාගය මූණ දෙන අය අතර මේව සමහර අයට පුළුවන් අයත් ඉන්නවා, විශේෂයෙන් accounting වගේ එකක්. සමහර අයට බැරි අයත් ඉන්නවා. සමහර අයට මධ්‍යස්ථ අයත් ඉන්නවා. ඉතින් අපි උත්සාහ කරනවා ගොඩක් අර මධ්‍යස්ථ අයට උගන්වන්න. ඉතින් ඒ හැර මොන හරි යෝජනා තියෙනවා නම් අපේ ගිණුම් කරන මේ දුරකථන අංකයට දැනුම් දෙන්න. ඒතර මොන හරි වේගය වැඩි හරි නැත්නම් නේ එහෙම දෙයක් තියෙනවා. සමහර අයට ඉතින් ඇත්තටම වේගය වැඩි ගතියකුත් ඇති. සමහර අයට වැඩිපුර විස්තර කරන ගතියකුත් ඇති. ඉතින් ඔයාලා තේරුම් ගන්න ඕනේ දේ තමයි Tamanට අවශ්‍ය විදිහට මේක කොහොම හරි කරගන්න. වේගය වැඩි නම් තව පාරක් බලන්න. ඊට පස්සේ පේපර් ඩිස්කෂන් එකට අනිවාර්යෙන් එන්න. ස්ලෝ වගේ තැනවා නම් ස්කිප් කර කර බලන්න. බලලා Taman කර දාලා නෝට් එකක් දාගන්න පේපර් ක්ලාස් එකට අනිවාර්යෙන් එන්න. එහෙම තමයි කරගන්න යන්න ඕනේ. right. අද ඉතින් අපි බලාපොරොත්තු වෙන මේ දක්වා තිබුණු ප්‍රමිති ටික හරියට කරන්න නැති කියලා. අපි පොරොන්දු වුණු විදිහටම ඔයාලට මේ මාස ප්‍රමාණයේදී වීඩියෝ ටික දාලා ඉවර කරනවා. ඒ ටික කරගන්න කොහොම හරි අධිෂ්ඨානශීලීව මේ පාර නම් මේක කරගන්නව නැත්නම් අපරාධනේ. මේ භාගයට කරොත් කාටවත් නැහැ. ඒ නිසා අපරාධේ මේ පාර නම් මේක අනිවාර්යෙන් කරගන්නවා කියන අධිෂ්ඨානය කරගන්න නේ. right. එහෙනම් පටන් ගමු. අද අපි කතා කරන්නේ වැදගත් ප්‍රමිතියක්. දීපල පිරියත උපකරණ. දීපල පිරියත උපකරණ LKS 16 ජනප්‍රිය ප්‍රමිතියක් නේ. ජනප්‍රිය ප්‍රමිතියක්. අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. හරි. ඉස්සල්ලාම අපි හැමදාම වගේ මේකේ ප්‍රමිතියේ විෂයපත්‍ය බලනවා. ප්‍රමිතියේ විෂයපත්‍ය බලනවා. ඒ කියන්නේ දැන් දීපල පිරියත් උපකරණ කිව්වහම යන්ත්‍ර, ඉඩම් ඒ ඔක්කොම එනවනේ. හැබැයි සමහර ඒවා තියෙනවා ඒ යන්ත්‍ර, දීපල, ඉඩම්, ලීබඩු වගේ ඒවා තමයි. හැබැයි ගිණුම් කරණය කරන්න මේ ප්‍රමිතිය අනුව නෙවෙයි. LKS 16 අනුව නෙවෙයි. මොනවද? එකක් තමයි විකිණීම සඳහා තබාගෙන නැති දීපල පිරියත් උපකරණ. විකිණීම සඳහා තබාගෙන නැති දීපල පිරියත් උපකරණ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපේ දීපල පිරියත් උපකරණ කට්ටල ටිකක් තියෙනවා. අපි හිතමු යන්ත්‍ර ටිකක් කියලා. මේ ටික අපි භාවිතා කරන්නේ නැහැ. මේක අපි වෙන්දේසි කරන්න බලාපොරොත්තු වෙයි. අපේ ව්‍යාපාරයේ කොනක ගොඩ ගහලා තියෙනවා. හරිද? එහෙම දැන් ඒවත් දීපල පිරියත් උපකරණ යන්ත්‍ර තියෙනවා, එතන ලීබඩු තියෙනවා. අපි හිතමු වෙන්දේසි කරන්න වෙන් කරලා තියෙනවා කියලා. වෙන්දේසියක දාන්න වෙන් කරලා තියෙනවා. නේ? ව්‍යාපාරයේ කෙලවර ගොඩ ගහලා ඉදිරියට දෙකින් මෙහෙම වහලා තියෙනවා. ඒතර ඒවත් දීපල පිරියත් උපකරණනේ. හරි. හැබැයි වැඩේ තියෙන්නේ ඒක ගිණුම් කරණය කරන හැටි නිර්දේශ කරන්නේ මේ අපි කතා කරන ප්‍රමිති නෙවෙයි. LKS 16 ප්‍රමිති නෙවෙයි. ඒකට වෙනම ප්‍රමිතියක් තියෙනවා SLFRS 5 කියලා. ලියා ගන්න එක මෙතන. වාගාව ටියුට් ඇතින SLFRS 5. එහෙනම් විකිණීම සඳහා ඇති දීපල පිරියත් උපකරණ වලට මේ ප්‍රමිතිය මෙතනින් පස්සේ දෙන නිර්දේශ අදාළ වෙන්නේ නැහැ. ඒකට තියෙනවා වෙනම ප්‍රමිතියක්. ඊගාවට කුෂිකාර්මික කටයුතු වලට අදාළ ජීව විද්‍යාත්මක වත්කම්. දැන් නිකන් හිතමුකෝ අපි කුඹුරු වැඩ කරනවා කියලා අපි ගාව අත්‍රැක්ටරයක් තියෙනවා. ඒ අත්‍රැක්ටරේ අයිති වෙන්නේ දීපල පිරියත් උපකරණ වලට. හැබැයි අපි ගාව මීහරක් ඉන්නවා කියලා හිතමුකෝ. ඒ මඩවන වැඩේම කරන අත්‍රැක්ටරේ තියෙන මඩවන්න මීහරක් ඉන්නෙත් මඩවන්න කියලා හිතමු. හැබැයි මීහරක් ජීව විද්‍යාත්මක වත්කමක් නේ. ඒක දීපල පිරියත් උපකරණ වලට ගන්නෙ නෑ. නේ? ඒක දීපල පිරියත් උපකරණ වලට ගන්නෙ නෑ. ඒකට අදාළ වෙනම ප්‍රමිතියක් තියෙනවා. LKS 41. LKS 41. ගන්න හිතෙන්න පුළුවන් ගන්නෙ නෑ. හරිද? ඊගාවට khනිජ හිමිකම්, තෙල්, khනිජ තෙල් වගේ ඒවා ස්වභාවික ගෑස් සහ එවන් පුනරුත්පාදනයේ නොවන සම්පත්. නේ? ඒවත් දීපල පිරියත් උපකරණ වලට ගන්න නෑ. මේ මොනවද? දීපල පිරියත් උපකරණ ප්‍රමිතිය නැත්නම් LKS 16ට ගන්නේ නැති දීපල පිරියත් උපකරණ වෙන්න පුළුවන් වගේ කියලා හිතන ඒවා. කියන්නේ මේවා දීපල පිරියත් උපකරණ නෙවෙයි කියලා මම කියන්නේ නැහැ.
මේවා දීපල පිරියත් උපකරණ තමයි. හැබැයි ගිණුම්කරණය කරන්නේ LKS 16 අනුව නෙවෙයි. මේ ප්‍රමිතිය අනුව නෙවෙයි. මේකෙන් අවුට් වෙන ප්‍රමිති තියෙනවා ඒවට. ඒක ඔළුවට දාගන්න. හරිද? හරි. ඊගාවට මේ ප්‍රමිතිය අනුගමනය නොකර වෙනත් ප්‍රවේශයක්. අන්න මෙන්න මෙතන පොඩි printing mistake එකක් තියෙනවා. මෙතන SLFRS 16 නෙවෙයි LKS 16 කියලා හැදෙන්න ඕනේ. ඒක හදාගන්න. LKS 16 අනුගමනය නොකොට මම printing mistake එක ආවයි කියලා කියන්න. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16 අනුගමනය නොකොට වෙනත් ප්‍රවේශයක් අනුව දීපල පිරියත් උපකරණ හඳුනා ගන්න අවස්ථාවක් නැත. මෙන්න මේ උදාහරණයක්. දැන් අපි හිතමුකෝ අපි අත්පිට මුදලට රතයක් ගත්ත කියලා. රතයක් ගන්නවා අත්පිට. අපිටම කියලා රතයක් ගන්න. එතන මේ රතයක් ගත්තට පස්සේ ඒ රතේ අගය හඳුනා ගැනීම. අගය හඳුනා ගැනීම. ඊට පස්සේ රතේ ෂෙයා කිරීම. මේක ප්‍රත්‍යාගන්නය කරොත් ඒ ප්‍රත්‍යාගන්නය කරන ඒවා. ඒ ඔක්කොම කරන්නේ LKS 16ට මතක තියාගන්න. මේ අපි කතා කරන්න හදන ප්‍රමිතියට. LKS 16ට. LKS 16 තමයි මේ ඔක්කොම කරන්නේ. හරි. අපි රතයක් අත්පිට නැතුව රතයක් ලීසින් කරලා ගමු. සාමාන්‍යයෙන් දැන් ඔක්කොම ගන්න ලීස් කරලානේ. රතයක් ගන්නවා කල්බදු ක්‍රමයට. රතයක් ගන්නවා කල්බදු ක්‍රමයට. මේ ගත්තේ අත්පිට. හොඳට මතක තියාගන්න මේ රතේ දැන් අගය හඳුනා ගැනීම තියෙනවානේ. කල්බදු රතේ අගය අත්පිට රතයක් ගත්තා නම් අපි හිතමු ලක්ෂ 120ට අපි රතයක් ගත්තා නම් අගය ලක්ෂ 120 හරි සරලයි. ඒක අගය කරන විදිය දන්නවා. හැබැයි කල්බදු ක්‍රමයට රතයක් ගත්තාම මේ කල්බදු ක්‍රමයට රතයක් ගත්තාම කල්බදු රතය අගය කරන්නේ නේ මම කියන එක තේරුම් ගන්න අගය කරන්නේ වෙන ප්‍රමිතියක් තියෙනවා. කල්බදු රතය අගය කරන්නේ LKS 16 නෙවෙයි මේ ප්‍රමිතිය නෙවෙයි. ඒකට තියෙනවා SLFRS SLFRS 16. එදා මෙතන වැරදිලා මෙතන SLFRS 16 කියලා තියෙනවා. right. කල්බදු ගත්ත රතය අගය කරන්නේ SLFRS 16ට. අත්පිට ගත්ත රතය අගය කරන්නේ LKS 16ට. හැබැයි හොඳට මතක තියාගන්න මේ කල්බදු ගත්ත රතය ෂෙයා කිරීම කල්බදු ගත්ත රතේ ප්‍රත්‍යාගන්නය කිරීම කල්බදු රතේ ගත්ත රතේ මොනවද ඵලදා ජීව කාලය තීරණය කිරීම ඒ ඔක්කොම කරන්නේ ෂෙයා ප්‍රත්‍යාගන්නය වගේ දේවල්. මේ ඔක්කොම කරන්නේ LKS 16ට මතක තියාගන්න. ඒ කියන්නේ LKS 16ට. ඔය අහන්න එහෙමත් පුළුවන් ඉතින් කේස් ස්ටඩි එකකදී අහන්න පුළුවන්. රතයක් අත්පිට ගත්තොත් හඳුනා ගන්න LKS 16. කල්බදු රතයක් ගත්තොත් හඳුනා ගැනීම විතරක් SLFRS 16. මේක අපිට තියෙනවා. GA සිලබස් එක ඇතුලේ තියෙනවා. මේක ඉගෙන ගන්නවා අපි. වෙනම ඉගෙන ගන්නවා. හරිද? right. එහෙනම් එහෙම ඒවා වෙන්නත් පුළුවන්. නේ? මොන වගේ ඒවාද? සමහර ඒවා මේ හඳුනා ගැනීම විතරක් වෙන ප්‍රමිතියක හඳුනා ගන්න පුළුවන්. දැන් අපි ඇත්තටම මේ ප්‍රමිතියක් කරද්දී නේ ප්‍රමිතියට අදාළ වෙන්නේ මොනවද කියන එක හරියට තේරුම් ගන්න එපා. මොකද කල්බදු රතයක් ඇවිල්ලා LKS 16 අනුව වගේ කරොත් ඔක්කොම ඉවරයි. නේ ඒකට වෙනම තියෙනවානේ කල්බදු ප්‍රමිතිය. right. ඔන්න එහෙනම් ඒකත් කතා කරා. නේ? right. හරි. මෙතන තේරුම් ගත්තන්නේ හඳුනා ගැනීම විතරයි වෙනස්. අනිත් ටික සාමාන්‍ය විදිහට යනවා. හරි. ඊගාවට ෂෙයා කියන එක. හරි. දැන් මේ ෂෙයා හඳුනා ගැනීම කියලා එන්න ඕනේ ෂෙයා කොහොමද කරන්න කියලා. ඉතින් ෂෙයා ගණනය කිරීම එච්චර අමාරු වැඩක් නෙවෙයි ඒක පුළුවන්. හැබැයි මේ මෙතන කතා කරන්නේ වෙන කතාවක්. නේ? ෂෙයා බීම යනු කියන නිර්වචනයේ පල්ලෙහාත් තියෙනවා. මේ ෂෙයා කරනකොට මෙතන පොඩි එක ෂෙයා අපිට පුළුවන්නේ ලක්ෂයයි 110යි කියලා අපිට පුළුවන්. ඒක ගණන් හදනකොට අපි බලමු. මෙතන කියන්නේ එහෙම නැහැ. මෙතන කියන්නේ මෙන්න මෙහෙම දෙයක් වුණොත් මෙන්න මෙහෙම දෙයක් වුණොත් දැන් අපි හිතමුකෝ ගුවන් යානයක් තියෙනවා. ගුවන් යානයක් කියන්නේ දීපල පිරියත් උපකරණයක් ගුවන් යානා සමාගමට. දැන් මේකේ අපි හිතමු බඳ ගුවන් යානේ බඳ මිලියන වලින් මිලියන 400ක් වටිනවා.
ඒකේ ඵලදා ජීව කාලය මම රතු පෑනෙන් දාන්නේ ඵලදා ජීව කාලය වසර 20යි. හරිද? බද වටිනවා මෙච්චරක්. බදනේ වටින්නේ නේද? බද වටිනවා මෙච්චරක්. right. ඊට පස්සේ මේකේ තියෙන ආසන ආසන ටික ආසන සම්භාහන කියලා තියෙනවා. ඒ ටික වටින්නේ එච්චර වටින්නේ නැහැ. ඒ ටික ආසන ටික වටිනවා ලක්ෂ මිලියන 50ක් කියලා හිතමුකෝ අපි. ඒ ටික හැබැයි අවුරුදු 10යි ඵලදා ජීව කාලය. මම ඵලදා ජීව කාලය රතු පෑනෙන් දානවා 10යි ඵලදා ජීව කාලය. ඒ ඡය ගණන් කරනකොට දැන් මොකද කරන්නේ? ඊට පස්සේ එන්ජින් එක ගුවන් යාන එන්ජින් එක එන්ජිම මිලියන 100යි. මේකේ ඵලදා ජීව කාලය වසර 10යි. හරි. දැන් මෙයා මේ කියන්නේ මේ ෂෙය කියන තැන මෙතන කියන්නේ කතාව තමයි. දැන් ෂෙය කරනකොට ඵලදා ජීව කාලයෙන් බෙදනවා නම් ඔයා මේ බඳ වෙන වෙනම ෂෙය කරන්න. බඳ වෙනම ෂෙය කරන්න. එතකොට කීයද එන්නේ? 20යි. ආසන වෙනම ෂෙය කරන්න 5යි. එන්ජිම වෙනම ෂෙය කරන්න 10යි. හරිනේ. ඔහොම ෂෙය කරන්න කියලා. ඒක තමයි මේ කතාවේ කියන්නේ මෙතේ. ගුවන් යාන රාමුවක එන්ජිම වෙනම කියන ෂෙය කිරීම. නේ? වෙන වෙනම කියන ෂෙය කරනවා. හැබැයි අපි මේ වත්කම දක්වද්දී මේ වත්කම හෙළදරව් කරද්දී ලාභ ප්‍රකාශයේ වියදම් වල මේක හෙළදරව් කරන්න ඕනේ. එතකොට අපි හිත මේ ගුවන් යානේ විතරයි තිබුණේ කියලා. ගුවන් යානාශය කියලා වියදම් වල ගුවන් යානාශය කියලා එකපාරම දාන්න ඕනේ. කීයද එතකොට දාන්නේ? එකපාරම දාන්න ඕනේ 20යි 25යි 35යි. නේ 35යි ගුවන් යානාශය කියලා 35යි. වෙන වෙනම දාන්න ඕනේ. ඒ නෝට් එක තමයි ඔය කියන්නේ ඉතින්. මෙහෙ වගේ එකක් ආවොත් එහෙම. අර සාමාන්‍ය එකක් මම ගත්තෙම නෑ. ඒක පුළුවන් කියලා මම හිතනවා. සාමාන්‍යවත්කමක් තියෙනවා. නේ එකම ඵලදා ජීව කාලයේ තියෙන ගොඩනැගිල්ලක් තියෙනවා. එහෙමනම් ෂෙය කරන එක අවුලක් නෑනේ. නම් ගොඩනැගිල්ල පිරිවැය උඩට දැම්මා. ඵලදා ජීව කාලය යටට දැම්මා. ෂෙය කරා එක. නමුත් මේ වගේ එකක් තිබුණොත් වෙන වෙනම ෂෙය කරලා එකට ෂෙය දාන්න ඕන. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පෙන්වන කොටත් මේක පෙන්වන්න එපා වියදම් වල වගේම වත්කම් වල පෙන්වන කොටත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පෙන්වන කොටත් වෙන වෙනම පෙන්වන්නේ නැහැ. ඒක තමයි මේ කියන්නේ. නේ ගුවන් යානා කියලා අරගෙන ගුවන් යාන මේ යානාව විතර නම් තියෙන. එතකොට අගයේ විදියට කියන්නේ කීයද? බඳ 400යි ආසන 50යි 450යි 550යි. එතකොට වත්කමේ පිරිවැය විදියට පෙන්වන්න ඕනේ. එකතුව 550යි. සමුච්චිත ෂෙය 35යි. එතකොට තව ධාරණාගේ තියෙනවා 515ක්. හරි. එතකොට මම අර තනි වත්කමක් විතරක් ලස්සනට නේද? නිකන් ගොඩනැගිල්ලක් තියෙනවා. ඒකේ ඵලදා ජීව කාලෙ තියෙනවනේ. ඒ වගේ එකක් කතා කරේ නෑ ඉතින්. ඔන්න. ඕක තේරුම් ගන්න. එතකොට ෂෙය ගණනය කරද්දි මෙන්න මෙහෙම තයක් තිබුණොත් ෂෙය හදා ගන්න ඕනේ එහෙම. වෙන වෙනම ෂෙය කළා ෂෙය වියදම දානකොට එකතු කරලා දාන්න. වෙන වෙනම නේ එක හා සමාන ස්වරූපයේ කියන්නේ වත්කමක් ඇතුලේ තියෙන කෑලි වෙන වෙනම ෂෙය කරන්න ඕන නම් වෙන වෙනම ෂෙය කරලා හැබැයි හෙළිදරව් කරනකොට බඳ වෙනමයි ආසන වෙනමයි එන්ජින් එක වෙනමයි. නතු ගුවන් යානා කියන වත්කම් පන්තිය කියලා කියනවා. ක්ලාස් එක. වත්කම් පන්ති එකට අරගෙන පෙන්නන්න ඕන. ඒ කියන්නේ තමයි මේකේ නෝට් එක තියෙන්නේ. එතකොට දැන් ඔයාලයි කෝස් තනි ඒවා ෂෙය කරන ඒවා මම ගත්තේ නැහැ. ඒවා පුළුවන් ඇත්තනේ. right. මේකේ කියන්නේ ඒ වගේ දෙයක්. හරිද? right. මේවා ඕනි වෙනවා අනිවාර්යෙන් කොහෙද? ටිකක් ගැඹුරට ආවොත් එහෙම සමාගම් ගණන් ඇතුළේ එහෙම මේ ගන්න දැනුම ඕනි වෙනවා. ඔළුවේ තියාගන්න. හරි. ඊට පස්සේ ෂෙය කිරීම ෂෙය වියදම හඳුනා ගැනීම. සාමාන්‍ය ෂෙය වියදම් ලාභයක්නේ. සාමාන්‍ය ලාභ ගන්නේදී වියදමක් විදියට දානවා. ෂෙය කියන්නේ ලාභයක්. නේ? වියදම් විදියට දානවා. එතකොට මේක පරිපාලන අංශ එකක් නම් ලාභ ප්‍රකාශයේ පරිපාලන වියදම් වල දානවා. බෙදාහැරීම් අංශයේ රතයක් නම් ඒක බෙදාහැරීම් වියදම් වල දානවා ලාභ ප්‍රකාශය. දන්නවනේ ලාභ ප්‍රකාශය දානවා. හරිද? හරි. කෙසේ වුවද සමහර වත්කම් වල අන්තර්ගත ආර්ථික මුදලා වෙනත් වත්කමක් නිපදීම සඳහා අවශෝෂණය කරනවා. සමහර විට ෂෙය වත්කමක් වෙනවා කියලා මේ කියන්නේ. උදාහරණයක් ගමුකෝ. දැන් අපි හිතමුකෝ මෙහෙම.
අපි භාණ්ඩ නිෂ්පාදනය කරනවා. LKS 290 නම් නේ තොගයක් නිෂ්පාදනය කරලා තියෙනවා. අපි හදනවා භාණ්ඩ තොගය. මේ තොගය හදන්න අපිට වැය වෙලා තියෙනවා ඍජු ද්‍රව්‍ය 100ක්. මතකනේ? නේ මතකනේ අර ගැනුම් පිරිවැය පරිවර්තන පිරිවැය කියලා. තොගය හදන්න ඍජු ද්‍රව්‍ය 100යි. ඍජු ශ්‍රමය 100යි. ඊට පස්සේ නිෂ්පාදන පොදු කාර්ය නිෂ්පාදනයේට පොදු වැය වුණේ ඒවා. ඒ යටතේ යන්ත්‍රශය විතරක් තියෙනවා කියලා හිතන්නකෝ. යන්ත්‍රශය විතරක් තියෙනවා. යන්ත්‍රශය නිෂ්පාදන යන්ත්‍රශය 100යි. දැන් මේ තොගේ අගය කීයද? 300යි. තොගේ පිරිවැය 300යි. ගැනුම් පිරිවැය තියෙනවා පරිවර්තන පිරිවැය තියෙනවා. හරිද? මේ තොගේ නිමි තොගේ දැන් අපි මේ නිෂ්පාදනය කරලා විකුණන්න හදන්නේ. මේ නිමි තොගේ 300යි. දැන් මම මේ කියන්නේ ෂෙයා වියදමක් වෙන වෙලාවල් රයිට්. අපි හිතමු බැරි වෙලාවක්වත් මේ ව්‍යාපාරයේ අවාසනාවන්ත විදිහට මේ ව්‍යාපාරේ එකම මේ තොගේ විකුණුන්නේ නැහැ කියලා. අනිත් තොගේ විකුණනවා මෙන්න මේ තොගේ විකුණුන්නේ නැහැ. හරි. අපි එතකොට ඉතිරි තොගේ දාන්නේ කොහාටද? ඉතිරි තොගේ දාන්නේ වත්කම් වල. අවසන් තොගේ මතකයිනේ කවදා හරි මම කරලා ඇතිනේ අවසන් තොගේ. එතකොට මේ අවසන් තොගේ 300 ඇතුලේ ෂෙයාර් තියෙනවනේ. එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ ෂෙයාර් මේ යන්ත්‍ර ෂෙයාර් රුපියල් 100 වියදමක් වුණේ නැහැ නේ. එක වත්කමක් වුණා. මේ අවසන් මේ තොගේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අහුවා අපි කියනවා ඍජු ද්‍රව්‍ය වලට වැය වුණු ටික තියෙනවා. හරි ඊට පස්සේ ඍජු ශ්‍රමයට වැය වුණු ටික තියෙනවා. ඊට පස්සේ යන්ත්‍ර ෂෙයාර් තියෙනවා. හරිද? ඒ නිසා සාමාන්‍යයෙන් ඔළුවේ තියාගන්න යන්ත්‍ර ෂෙයාර් සාමාන්‍යයෙන් වියදමක්. හැබැයි වත්කම් වෙන වෙලාවල් තියෙනවා මේ වගේ වෙලාවල්. අහන්න පුළුවන් ඕවා ඉතින් සිද්ධියක් දෙන එකදී අහන්න පුළුවන් නේද? මේක මේ ෂෙයාර් තියෙනවා මේක අනිවාර්යෙන් වියදම් විදියට හඳුන ගන්න කියලා. උදාහරණයක් වාගෙන් අහන්න පුළුවන් නිෂ්පාදන යන්ත්‍ර ෂෙයාර් අනිවාර්යෙන් වියදම්ද? වියදම් විදියට එකපාරම හඳුන ගන්නවා. ඒතර ඔයාලට කියන්න තියෙන්නේ නෑ නිෂ්පාදනය කරනකොට ඒ යන්ත්‍ර ෂෙයාර් ඒ නිමි භාණ්ඩයේ පිරිවැයට යනවානේ. ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත් වලට අමතරව නිෂ්පාදනය සඳහා වැය කරන යන්ත්‍රයේ ෂෙයාර් යනවා ඒක ඇතුළට මේ කරේ අපි. ඉතින් ඒක වත්කමක් වෙන්නත් පුළුවන් කියලා ඔයා කියන්න. ඔයාට අවබෝධයක් තියෙනවා නම් LKS 16 ගැන ඔයාට කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම මෙහෙන් අතගාගත්ත කෙනෙක් කියයි සමහරට ෂෙයාර් කියන්නේ වියදමක් විතරයි කියලා. ඒක අපිට කමක් නෑ. අපි හරියට කියන්න ඕනේ. හරිද? ඒක තමයි මේ කියන්නේ. හරිද? රයිට්. තර මේ ප්‍රමිත තියෙන පිළිවෙලට නෙවෙයි මම උගන්වන්නේ. ප්‍රමිත තියෙන පිළිවෙලට නෙවෙයි ඔයාලට වැදගත් ටික තමයි මම උගන්වන්නේ. හරිද? වැදගත්. ප්‍රමිත තියෙන ටික තියෙනවා. ඔක්කොටම කලින් නිර්වචනය උගන්වන එක අතිශය අසාර්ථකයි. රයිට්. එහෙනම් කාරණා දෙකක් අපි දැනගත්තා. අර ගුවන් යානයක් වගේ එකක් ෂෙයා කරනකොට වෙන් කරලා ෂෙයා කරලා එකතු කරලා තමයි හෙළදරව් කරන්නේ. අනිත් එක ෂෙයා හැම වෙලේම වියදමක් වෙන්නේ නැහැ. ෂෙයා වත්කම් වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. හරිද? හරි. දැන් අපි මූලික හැඳින්වීමක් කරාන සාමාන්‍යයෙන් දල වශයෙන් තාම ගණන් හදන්න පටන් ගත්තේ නැහැ. right. එතකොට අපි මොකද්ද ඊගාවට කරන්න හදන්නේ right. තාම නිර්වචන එහෙම කරෙත් නැහැ පිරිවැය යනු, ඡය වීම යනු, තව මොනවාද සුන්බුන් නගේ යනු, පළදා ජීව කාලය යනු, දීපල ඒ මොනවත් කරේ නැහැ. ඒවා ඇත්තටම ඕනි වෙන්නේ මම හිතන්නේ අන්තිමට. ප්‍රමිතේ පිළිවෙලට ඕනේ නැහැ අපිට වැඩේ right. මේක තමයි වැඩේ. මේක තමයි විභාගෙට ඔයාලට එන්නේ. මොනවද? නිර්දේශ. ඒ කියන්නේ දේපල පිරියත් උපකරණ මූල්‍ය ප්‍රකාශවල දක්වන විදිහ සම්බන්ධයෙන් නොයෙකුත් වෙලාවන් වල කොහොමද ඒක දක්වන්නේ? ගන්නකොට ඒක අගය කරන්නේ කොහොමද? ප්‍රත්‍යාගන්නය කරොත් කොහොමද වෙන්නේ? පළදා ජීව කාලය තීරණය කරන්නේ කොහොමද? ඒක වෙනස් වුණොත් මොකද කරන්නේ? ෂය ක්‍රමයේ සරල මාර්ගය ඉඳන් හීනවන ක්‍රමයට වෙනස් වුණොත් මොකද කරන්නේ? ඔන්න ඔය ටිකෙන් තමයි අපිට විභාගෙට එන්නේ. අපි ඒ ටික ඉස්සෙල්ලා ඉගෙන ගමු right. එහෙනම් පළවෙනි නිර්දේශය ඉගෙන ගමු. වත්කමක් අත්පත් කරගත් හෝ ගොඩනැගූ මුල් අවස්ථාවේදී වටිනාකම නිර්දේශ කිරීම. වත්කමක් අත්පත් කර ගැනීමකදී හෝ right. අත්පත් කරගත්ත කියන්නේ මෙහෙමයි. ඒක තේරෙනවනේ අත්පත් කරගත්ත කියන හරි සරල කාරණයක්. අපි ගිහිල්ලා මැෂින් එකක් ගේනවා. ඒක අත්පත් කර ගැනීම. නැත්නම් අපි වෙන කෙනෙක් හදපු ගොඩනැගිල්ලක් ගන්නවා ඒක අත්පත් කර ගැනීම. එහෙම නැතුව ඕන්න අපිටම නේ කෑලි ගෙනල්ලා මැෂින් එකක් හයි කරගන්නත් පුළුවන්. ඒක ගොඩනැගීම. නැත්තම් කාගින්වත් ගොඩනැගිල්ලක් ගන්න නැතුව අපිම ඉඩමක් කරා අපිම ෆවුන්ඩේෂන් දාලා බිත්ති බැඳලා වහලේ ගාලා දැන් අපි ඉස්සලම අත්පත් කරගත්වත්කමක් බලමු. අත්පත් කරගත්වත්කමක් අගය කරන්නේ කොහොමද? හරි. ඒක කියනවා නියම කතාවක්. ඒක කියනවා නියම කතාව. මොකද්ද නියම කතාව?
වත්කමක් මුල් අවස්ථාවේදී අගය කරන්න ඕනේ පිරිවැයට කියලා කියනවා. පිරිවැය කියන්නේ මොකද්ද? ගත් අගයට. ගත් අගේ. ගත් අගයට තමයි අගය කරන්නේ. ඒ කියන්නේ මුල් අවස්ථාවේදී පිරිවැයට අගය කරනවා කියන එකේ තේරුම තමයි පස්සේ වාට පුළුවන් ඕනනම් ප්‍රත්‍යා ගන්න එක. මුලදී බෑ. මොකද ප්‍රත්‍යා ගන්න එක? ප්‍රත්‍යා ගන්න කියන්නේ වර්තමාන අගයට ගන්න පුළුවන්. නේ? දැන් ඉඩමක් ගන්නකොට අපි ලක්ෂ 100ට ගත්තාම ගත්තේ 100ට නම් ලක්ෂ 100ටම අගය කරන්න ඕනේ. හැබැයි වාට අවුරුද්දක් ගියාට පස්සේ පුළුවන් ඒ හරියේ හයිවේ ඉන්ට්‍රස් එකක් ඇවිල්ලා ඉඩමයාගේ ලක්ෂ 100 200 වුණා කියලා වාට පුළුවන්. ස්වාධීන තාක්ෂණිකවණුවෙක් ගෙනල්ලා ප්‍රත්‍යා ගන්න එක. ගන්නකොට අනිවාර්යෙන් පිරිවැයට. හරිද? ඒක තමයි මේ කියන්නේ. ගන්නකොට පිරිවැයට පස්සේ පුළුවන් ප්‍රත්‍යා ගන්න. ප්‍රත්‍යා ගන්න අපිට තියෙන අපි ඒක බලමු. හරිද? රයිට්. බලන්න. දීපල පිරියත් උපකරණ මුල් අවස්ථාවේදී අගය කරනකොට අත්පත් කරගත් එකක් අගය කරනකොට මෙන්න මෙහෙමයි. අපි නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් අත්පත් කරගත් එකක් අගය කරනකොට මේක මම ඔයාලට පෙන්නන්නම් නේ නෝට් එක පස්සේ බලන්නකෝ උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මෙහෙම දැන් ඔන්න අපිට තියෙන ප්‍රශ්නේ තේරුම් ගමුකෝ හරි මේ තමයි ශ්‍රී ලංකාව හරිද හරි තමයි ශ්‍රී ලංකාව මෙතන තමයි අපේ ෆැක්ටරි එක තියෙන්නේ අපේ ව්‍යාපාරේ තියෙන්නේ මේ තමයි අපේ ව්‍යාපාරේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඉස්සර නම් කිව්වේ ශේෂපත්‍රය කියලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මොකක්ද අපිට දැන් මේ නිර්දේශය දෙන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ යන්ත්‍රයක් ගෙනාපු එකක් අපි හෙළිදරව් කරන්න ඕනේ. අපේ වත්කම මෙච්චරයි කියලා පිරිවැය. මෙන්න මේක හොයන එක තමයි මම මේ දැන් කරන්නේ. හරිද? ඒ කියන්නේ අපි යන්ත්‍රය කොහොමද අගය කරලා මෙතනට දාන්නයි. අපි හිතමු මේක ගෙනාවේ ඉන්දියාවෙන් කියලා. ඉන්දියාවෙන් කියලා ගෙනාවේ මේ යන්ත්‍රය. යන්ත්‍රය ගෙනාවේ ඉන්දියාවෙන්. මෙන්න මේ ඉන්දියාවෙන් තමයි මේ අපිට අවශ්‍ය යන්ත්‍රය ගෙනාවේ. දැන් හරිද අපි යනවා ඉන්දියාවට. ඉන්දියාවට ගිහිල්ලා මම ඔක්කොම සංඛ්‍යා ලක්ෂ වලින් කියන්නේ. ඉන්දියාවට ගිහිල්ලා ඒ ෆැක්ටරි එකේ යන්ත්‍රය හදන ෆැක්ටරි එකෙන් අපි අහනවා අපි මේ බ්ලොග් ගල් මැෂින් එකක් ගේන්න ආවේ කීයද මේක? ලක්ෂ 100යි. රුපියල් කියලා ගමු. රුපියල් ලක්ෂ 100යි. හරි. ඒක නෙවෙයි යන්ත්‍රයගේ හොඳේ. ඒක නෙවෙයි යන්ත්‍රයගේ. ඒ ගැනුම් මිල ඒක ගත්ත හරිය. ඊට පස්සේ ඒක එතන ඉඳන් මෙතනට අපි හම්බන්තොට වරායට ගියමුකෝ. ගේන්න ලක්ෂ 10ක් යනවා. දැන් ලක්ෂ 110යි. ඒක නෙවෙයි යන්ත්‍රයගේ. හරිද? ඊට පස්සේ ආපහු කම්මලට ගේන්නත් ඕනේ. ඒකට ලක්ෂ 5ක් යනවා. නේ? දැන් ඊට එකතු කරමු 100යි. මෙතනට ගේන්න 10යි, කම්මලට ගේන්න 5යි. හරි. ඒක නෙවෙයි යන්ත්‍රයගේ. ගෙනල්ලා මේක හයි කරනවා. හයි කරන්න යනවා ලක්ෂ 15ක්. හයි කරලා දැන් භාවිතා කරන්න සුදුසුයි. නේ? භාවිතා කරන්න සුදුසුයි. දැන් කීයක් ගියාද? 100යි, 110යි, 115යි, 115යි හයි කරන්න 15යි, 130යි නේ. 130. අන්න ඒක තමයි යන්ත්‍රයගේ. යන්ත්‍රයගේ වෙන්නේ ඒක. යන්ත්‍රයේ පිරිවැය වෙන්නේ මේ ගැනුම් මිල එහෙම නෙවෙයි. එහෙනම් ප්‍රමිති කියන්නේ මෙච්චරයි. ඔයා යන්ත්‍රයක් අත්පත් කර ගන්නවා නම් දීපල පිරියතක් උපකරණයක් අත්පත් කර ගන්නවා නම් ඒ දීපල පිරියත උපකරණ වල අගය කරන්න ඕනේ පිරිවැයට පිරිවැය ගණන් කරන්න එයා උදාහරණයකුත් දෙනවා. එයා කියනවා ඔයා භාවිතා කිරීමට සුදුසු තත්ත්වයට පත් වෙන තේ. කියන්නේ යන්ත්‍රය ගෙනල්ලා හයි කරන්න නැතුව තිබුණොත් භාවිතා කරන්න පුළුවන්ද? බෑ. එයා කියනවා භාවිතා කිරීමට සුදුසු තත්ත්වයට පත් වෙන තෙක් දරූ සියලු මූලික වැය කිරීම යන්ත්‍ර පිරිවැයට ගන්න ඕනේ. හරිද? යන්ත්‍රයෙන් ඉන්දියාවෙන් ගත්ත කියලා භාවිතා කරන්න බෑ. ෆැක්ටරියට ගෙනාවා කියලා බෑ. භාවිතා කරන්න බෑ. මේක ගෙනල්ලා භාවිතා කරන්න සුදුසු තත්ත්වයට පත් වෙන්නේ මේ මොහොතේ දැන්පත් වුණා කියනකො දැන්පත් වුණා. දැන් කීයද වෙලාව? දැන් 4යි කියලා හිතමු දැන්පත් වුණා. ඒ වෙනකන් දරුව තියෙනවානේ. ඒ වෙනකන් දරුව මූලික වියදම් සියල්ලම යන්ත්‍රයගේට යන්න ඕනේ. ඒ මූලික නොවන ඒවා දඩ මුදල් වගේ ඒවා මූලික වියදම් නෙවෙයි. දැන් ගේනකොට මෙතන වරාය මොකක් හරි අපි පිස්සුවක් කෙල්ලලා වරායේදී දඩ ගහනවා. ඒක මූලික නෙවෙයි. ඒක තමයි වත්කම අගය කරන්න යා දෙන්නේ. එයා උදාහරණයකුත් දෙනවා උකට. උදාහරණයකුත් දෙනවා. ඔළුවේ තියාගන්න එනවා. හරි. එහෙනම් ඔයාලා ලියා ගන්න පොඩි ෂෝට් නෝට් එකක් නිර්දේශාංක 1 වත්කම් මුල් අවස්ථාවේදී අගය කිරීම. මුල් අවස්ථාවේ අගය කිරීම. හරි.
ඒකෙදී අපි ගන්න ඕනේ දේ තමයි වත්කමක් අත්පත් කරගෙන දැන් මුල් අවස්ථාව වගේ කරන්න ෂෝට් නෝට් එකේ ලියන වත්කමක් අත්පත් කරගෙන භාවිතයට සුදුසු තත්වයට පත් වෙන තෙක් වත්කමක් අත්පත් කරගෙන භාවිතයට සුදුසු තත්වයට පත් වෙන තෙක් දරු සියලු මූලික වැය කිරීම වත්කමේ පිරිවැයට ඇතුළත් විය යුතුයි. ඒක තමයි වත්නේ යන්ත්‍රය කියලා මේක දාන්නේ. මේ 100 එහෙම දැම්මොත් වැරදි. LKS 16ට පටහැනි. LKS 16 කියනවා මේ 100 කියන්නේ ගැනුම් මිල. රයිට් බලමු. මෙන්න මේ තියෙන නෝට් එක. මේ තියෙන අර මං කිව්ව ටික ටිකක් විස්තරාත්මකව ප්‍රමිති තියෙනවා. මූලික ගැනුම් පිරිවැය ගන්න ඕනි. මූලික ගැනුම් පිරිවැයට මොනවද එන්නේ? වෙළඳ වට්ටම් තිබුණොත් අඩු කරන්න ඕනේ. ප්‍රතිදාන සහනාධාර තිබුණොත් ඒවා අඩු කරන්න ඕනේ. ගණන් හදනකොට අහුවේ සහනාධාරයක් තිබුණොත් ටක් ගාලා එක වත්කමේ පිරිවැයට ගන්න එපා. හරිද? ඒක වත්කමේ පිරිවැයට ගන්න එපා. ඒක අඩු කරන්න. හරිද? හරි. අගේට ආනයන තීරුබදු. අර මං කිව්ව ඉන්දියාවේ ඉඳන් ගේනකොට ආනයන තීරුබදු සහ ආපසු නොගෙවන වෙනත් බදු. ආපසු ගෙවන බදු තිබුණොත් ගන්නෙ නෑ. ඒක ඉස්සරහදී බලමු. ආපසු නොගෙවන බදු. නැව් ගාස්තු අර මං කිව්වේ නැව් ගාස්තු. රක්ෂණ ගාස්තු එකතු කළ පසු වගේ. ඒක තමයි මූලික ගැනුම් පිරිවැය කියලා. ඒකට තව ගත්තා කියලා හරියන්නේ නැහැ. නේ? වත්කම ඉදිකිරීම හෝ අත්පත් කරන දරන ලද ඍජු පිරිවැය. නේ? තව මොනවා හරි ඍජු පිරිවැයක් තියෙනවා නම් ඒකත් දාන්න ඕනේ. වැඩපොළ සකස් කිරීම. ගණන් වල දිනනවා දැන් හොඳේ. ගෙනල්ලා එතන වැඩපොළක් සකස් කරන්න. අපි දැන් බ්ලොග් ගල් මැෂින් එක ගෙනල්ලා හයි කරන්න ඕනේ. ඒ ටික. මූලික ප්‍රවාහනය හා එහා මෙහා කිරීම. ප්‍රවාහණයට අදාළ මූලික දේවල්. සවි කිරීමේ සහ එක්කාසු කිරීමේ පිරිවැය. ගෙනාව නම් මේක හරියට පොළොවට හයි වෙන්න හයි කරා නම් කොන්ක්‍රීට් එකක් දැම්ම නම් ඒක. නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ. මෙන්න මේක නම් ඉස්සරහදී වෙනස් වෙනවා. මේක දැන්ට තියෙන එක තමයි බලපාන්නේ. හැබැයි ගොඩාක් විභාගේ කල් ගියොත් මේක වෙනස් වෙනවා. මම ඒක වෙනම කියන්නම්. එහෙම වුණොත් පේපර් ක්ලාස් එකේ. හොඳේ. දැනට මේක තියෙනවා. දැනට මේක තියෙනවා ඉස්සරහදී වෙනස් වෙනවා. නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ. ඒ කියන්නේ යන්ත්‍රයක් ගෙනල්ලා ඒක හරියට ක්‍රියාත්මක වෙනවද කියලා එන ඒ ගාස්තුවත් ගන්නවා. ඒකෙත් සුද්ධ පරීක්ෂණ පිරිවැය ගන්න. ඒක අපි ඉස්සරහදී බලමු. වෘත්තීය ගාස්තු. ඒ කියන්නේ මේ යන්ත්‍රය හයි කරන්න එන ඉංජිනේරුවරුන්ට ගෙවන එකත් ඒ කට්ටිය නැතුව භාවිතා කරන්න සුදුසු තත්ත්වයටපත් කරන්න පුළුවන්ද? බෑනේ. ඒ නිසා ඒකත් තියෙනවා. හරි ජීවිත කාලයේ අවසානයේ වත්කම ගලවා ඉවත් කිරීමට අවශ්‍ය කරන ඇස්තමේන්තුගත පිරිවැය වර්තමාන අගය. ඒකත් අපි බලමු. හරි. හරි. දැන් අපි අභ්‍යාසයක් හදමු බලන්න. අභ්‍යාසයක් හදමු. අමෙතින් අභ්‍යාසංක 4. අභ්‍යාසංක 4. දැන් මේක අපිට කියන්නේ මෙම යන්ත්‍රයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හඳුනාගත යුතු පිරිවැය කොපමණද කියලා අහනවා. දැන් පිරිවැය ඇස්තමේන්තු කරන හැටි දන්නවනේ. ඔයාට අර උඩ උදාහරණ ටිකක් හරි. හැබැයි මම කියන එක තමයි හොඳම එක. අර මම ෂෝට් නෝට් එකේ ලිව්වේ මොකද්ද? වත්කමක් අත්පත් කරගෙන මොන තත්ත්වයටපත් වෙන තාන්ද? භාවිතා කිරීමට සුදුසු තත්ත්වයටපත් වෙන තැක් දරු මොන වියදම්ද? සියලු වියදම්ද මූලික. මූලික වියදම් වත්කමේ පිරිවැයට ගන්න. රයිට්. බලමු. හරි. දැන් නෝට් එකත් පොඩ්ඩක් බලන්න ඕනේ. රයිට්. ගැනුම් මිල ගන්නවා. ප්ලස් එකතු කරනවා. ගැනුම් මිල ගන්නවා. ගැනුම් මිල ගන්නවානේ. ගැනුම් මිල ගන්න ඕනේ. ආයාත බදු කියන්නේ ආනයන බදු. ආනයනය කරන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. ආනයන බදුත් ගන්නවා. රජය විසින් ආපසු ගෙවන බදු. අපි රජයට ඒ වෙලාවට ගෙවලා පස්සේ අපිට ඒක ක්ලේම් කරගන්න පුළුවන්. ආපසු ගෙවන බදු. අන්න. ඒක ගන්නෙ නෑ. කවුද කිව්වේ? ප්‍රමිති කිව්වා. ආපසු නොගෙවන බදු විතරයි ගන්න කියලා ප්‍රමිති කිව්වා. උඩ තියෙනවා. ඒක හයිලයිට් කරගත්තා නම් හරි. එහෙම බද්දක් තමයි ආපසු ගෙවන බද්දක් තමයි වැට්. ඒක ගන්නෙ නෑ එතකොට හොඳේ. මේ 20000 වත්කමේ අගයට ගන්නෙ නෑ. උදාහරණ වැට් නේ. වැට් ලියාපදිංචි ව්‍යාපාර වල වැට් ආපහු අය කරගන්න පුළුවන් නිසා ඒක ගන්නෙ නෑ. හරිද? රයිට්. ප්‍රතිදාන තිබුණොත් මොකද කරන්නේ? අන්න. ප්‍රතිදාන සහනාධාර තිබුණොත් මොකද කරන්න කිව්වේ මං? උඩ තිව්වා. රයිට්. වත්කමේ අගය කරද්දී ප්‍රතිදානයක් හෝ සහනාධාරයක් හම්බෙලා නම් ඒක අඩු කරන්න ඕන. ඍණ. අපේක්ෂිත ස්ථානයට ගෙනීමට දරූ වියදම් එකතු කරන්න ඕන. ස්ථාපනය කිරීමේ හා සවි කිරීමේ සේවක ගාස්තු උඩ බලන්නකො එකතු කරන්න ඕන. හරි. දැන් මේ ටික තමයි ඔන්න ගන්න ඕන. සමහර ඒවා ගන්නවා, සමහර ඒවා අඩු කරනවා. රයිට්. ප්‍රථම වරට අත්අදා බැලීමේ වටයක් ක්‍රියාත්මක කළ අතර එම නිෂ්පාදනයේ 20000කට විකිණියක් අතර ඒ අත්අදා බැලීම වටේ සඳහා විශාලයි.
දැන් මෙතන ගන්නේ මතක තියාගන්න මේ අත්හදා බැලීමේ වටේ ගන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අත්හදා බලන්නේ නැතුව මේක භාවිතා කිරීමට සුදුසු තත්ත්වයටපත් කරන්න බෑනේ. නේ මෙන්න මෙතනටපත් වෙන්න බෑ අන්තිමට. මොන තත්ත්වයටපත් වෙන්න ඕනේද? පිරිවැය ගණන් කරන එක නවත්තන්න. භාවිතා කිරීමට සුදුසු තත්ත්වයටපත් වෙන්න ඕන. හරිද? සුදුසු තත්ත්වයටපත් වෙන්න ඕන. හරිද? හරි. දැන් මෙතනට ගන්නේ දැනට තියෙන ප්‍රමිතයන් එක වෙනස් වෙනවයි අනාගතයේදී අපි බලමු. ඉතින් ගොඩාක් කල් ගියොත් තමයි ඔක අපිට එනවා ඇත්තේ නේ. දැනට තියෙන එක ඉගෙන ගමු. ඒක පොඩ්ඩක් වෙනස් වෙයි ඕනනම්. අත්හදා බැලීමේ වටයක් ක්‍රියාත්මක කරතර එම නිෂ්පාදනයේ 20000කට විකිණිය හැකියි. අත්හදා බලන 25000ක් ගිහිල්ලාලු. නේ? අත්හදා බලන අමුද්‍රව්‍ය වලට හරි මේ මැෂින් එකට දාලා බලනකොට හරි මොනවා හරි කරලා 25000ක් ගිහිල්ලා. ඒකෙන් එන ප්‍රොඩක්ට් එකක් තියෙනවානේ. ඒ ප්‍රොඩක්ට් එක 20000කට විකුණන්න පුළුවන්. හරි. දැන් සුද්ධ පරීක්ෂණ පිරිවැය කීයද? අන්න ඒක තමයි ගන්නෙ. සුද්ධ පරීක්ෂණ පිරිවැය 5000. ඒක තමයි එකතු කරන්නේ. නේ? අපි ගිහලා පොඩ්ඩක් බලමුද ওই ටික. ටික පොඩ්ඩක් ගිහලා බලමුද ටික. නේ? පුළුවන් අය ගණන් ටික හදාගෙන යන්න. නේ? දඩබඩ ගාලා. අපි ගිහලා බලමු ওই ටික කිව්ව ටික අපිට හම්බුණාද කියලා. අත්පත් කරගත්තත්කම ඔය කීප. ඔය තියන්නේ අපිට හම්බුණානේ මේ ටික. මේ ටිකෙන් ටිකක් හම්බුණා. ඔක්කොම හම්බෙන්නේ නැහැ නේ හැම ගානකම. නේ? ගැනුම් මිල හම්බුණාද? ඔව් ගැනුම් මිල හම්බුණා. වෙළඳ වට්ටම් මම ප්‍රතිදාන හම්බුණා. මොකද කරන්නේ? අඩු කරන්න කිව්වා. අපි අඩු කරා. ආයාත තීරබදු කියන්නේ ආනයන තීරබදු හම්බුණා අපිට. අපි ඒක එකතු කළා. ආපසු නොගෙවන වෙනත් බදු විතරයි එකතු කරන්න කියලා තියෙනවා. අපිට හම්බුණා ආපසු ගෙවන බද්දක්. අපි ගත්තේ නැහැ. අපි කපලා දැම්මා. නැව් ගාස්තු රක්ෂණ ගාස්තු මං හිතන්නේ හම්බ වුණා නේ. ඊට පස්සේ මූලික ප්‍රවාහන වියදම් හම්බ වුණා. සවි කිරීම හම්බ වුණා. ඔය ටික හම්බුණා ටිකක් හම්බුණා. මෙන්න මෙතන තියෙනවා. නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ තහවුරු කරලාද පරීක්ෂ අර අත්හදා බැලීම ගැන කියන්නේ. ඒක ගැන කියනකොට පල්ලෙහා කියනවා නිෂ්පාදන අයිතමයක් වේ නම්. ඒකේ තිබුණානේ 20000කට විකුණන්න පුළුවන්. ගාන බලන්න ඔයා ගාව ඇතිනේ. විකුණා ලද මුදල සුද්ධ මුදල අඩු කළ පසු නේ. එය විකුණා ලද සුද්ධ මුදල අඩු කළ පසු. ඒ කියන්නේ අපිට පරීක්ෂණ පිරිවැය යනවා කීයක්ද? පරීක්ෂණ පිරිවැය යනවා 25000. හැබැයි එයා කියනවා ඒ පරීක්ෂණය කරලා හැදුවා කියන්නකො බ්ලොග් ගාල් ටිකක්. ඒ ටික කාට හරි විකුණන්න පුළුවන් නේ. විකුණන්න පුළුවන් 20000ට. එතකොට පරීක්ෂණයට 25000ක් ගියාට ඒකෙන් හම්බ කරන්න පුළුවන් 20000ක්. එහෙනම් සුද්ධ පරීක්ෂණ පිරිවැය කීයද? 5000යි. අන්න. එතකොට ඒ සුද්ධ පරීක්ෂණ පිරිවැය තමයි එකතු කරන්නේ. මතක තියාගන්න. නේ? හරි. එහෙනම් දැන් ආයෙ අර ගානටයක්. ඒ ගානෙන් ඔක්කොම අහුවුන්නේ නැහැ. බෑ ටික ටික අහුවුණා. හරිද? හරි. එතකොට කීය දෙන්නේ? හරි. දැන් කීය දෙන්නේ කියලා බලමු. භාවිතා කිරීම සුදුසු තත්ත්වයටයි. දැන් ඉන්නේ 1 මේ ටික එකතු කරනවා. එකතු කළා එතකොට කීයක් එනවද? එනේ එකතු කරනවා. කීයක් එනවද එතකොට? 700යි 710යි 740යි 770යි 770යි 25යි 795යි 800යි. නේ? පොඩ්ඩක් බලමු සංඛ්‍යාව. 710යි 30යි මේ 30යි 25යි 800යි 800 අර සහනාදා ප්‍රතිදානය අඩු කරන්න කලින් හොඳේ. ප්‍රතිදානය අඩු කරාම 30යි. එහෙනම් LKS 16 උඩ තිබුණු නිර්දේශනය අපි හැදුවා 770යි. 770යි. එතකොට අපි කියන්න තියෙන මෙම යන්ත්‍රයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හඳුනාගත යුතු පිරිවැය කොපමණද? රුපියල් 7,70,000යි. ප්‍රතිදාන අඩු කර ආපසු නොගෙවන බදු ගත්තේ නැහැ. ඒ වගේ ඒවා. වාර්ෂික ෂෙය කීයද කියලා බලනවා. වාර්ෂික ෂෙය. මේක ගත්ත දවස කවද්ද? වාර්ෂික ෂෙයනේ අහන්නේ අපෙන්නේ. හරි. මේක අරන් තියන්නේ 2020යි 10යි එක දින. කවදටද ෂෙය අහන්නේ? 2021යි 3යි 31 දිනට. එහෙනම් ෂෙය කරන්නේ මෙහෙමයි. සුන්බුන්නගයක් නැහැනේ නේ. සුන්බුන්නගයක් නැහැ. හරි.
පිරිවැය අපි සෑහෙන අමාරුවෙන් හොයාගත්ත 7,70,000යි L case 16 යනවා. බෙදනවා 10. බෙදනවා 10. ඇයි ඒ? ඵලදායී ජීව කාලය වසර 10යි කියලා දීලා තියෙනවා. හරි. දැන් එන්නේ කොච්චර කාලක ෂයද? අවුරුද්දක ෂය. ඵලදායී ජීව කාලයෙන් බෙදුවාම හරි ෂය අනුපාතයෙන් වැඩි කරාම හරි කොහොමත් එකයි එන්නේ අවුරුද්දක ෂය. මට ඕනේ අවුරුද්දක ෂය නෙවෙයි නේකන වැඩි. අන්න ඒකත් කල්පනා කරන්න. මොකද මේක ගත්තේ 2020යි 10යි එකේ ඉඳන් නම් එදා ඉඳන් 2021යි 3යි 31ට විතරනේ ෂය කරන්නේ. නේද? මේක අරන් තිබුණේ මේ අවුරුද්දේ මුල නම් හරි. මුළු අවුරුද්දම ෂය කරනවා. එහෙනම් මේ එන උත්තරේ හරි. වැඩේ තියෙන්නේ මේක අරන් තිබුණේ අවුරුද්ද මුල නෙවෙයිනේ. මේක අරන් තිබුණේ 2020යි 10යි එක. ඊට මාස 6කට පස්සේ තමයි මේ ෂය අහන්නේ අපි. එහෙනම් මාස 6කට විතරයි ෂය කරන්නේ. එහෙනම් මොකද කරන්නේ? වැඩි කරනවා 12න් 6. right? එතකොට කීය දෙන්නේ? 77000යි 38500යි. ඒකත් සැලකිලිමත් වෙන්න හොඳයි. ඉස්සරහට ඔය සමාගම් ගණන් වලදී එහෙමත් වෙන්න පුළුවන්. දින පිළිබඳව සැලකිලිමත් වෙන්න. හරි. එහෙනම් අපි යන්ත්‍රයේ පිරිවැය හෙව්වා කොහොමද? වෙන කොහොමවත් නෙවෙයි L case 16 අනුව. L case 16 නිර්දේශ අනුව. අද ඔයාගාව ටියුට් එක ඇති කියලා මම හිතනවා. අභ්‍යාසංක 5. පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා ටියුට් එකෙත් ඇති වීඩියෝ එක නවත්තලා ඔයා ඉස්සෙල්ලා ගාන හදන්න. ගාන හදලා ඊට පස්සේ මම හදන එක හරිද කියලා බලන්න. හරිද? එහෙම කරන්න. දැන් නවත්තන්න වීඩියෝ එක. හරි. දැන් බලමු මොකද වෙන්නේ කියලා නේ. දැන් බලමු මොකද වෙන්නේ කියලා. මේක යන්ත්‍රයක් මිලදී ගත්තලු. මේ 8 ලක්ෂය ගන්නවද? ඔව් ගන්නවා. ඒක එකතු කරන්න ඕනේ. යන්ත්‍රය ගෙන්නූ කුරියර් ආයතනයට 50000ක් ගෙවුව ගන්නවද? ඔව් ඒකත් ගන්නවා. ඒකත් එකතු කරන්න ඕනේ. සවි කිරීම 1,50,000 ගන්නවද? ඔව් ගන්නවා. ඒකත් එකතු කරන්න ඕනේ. ස්ථාපන දාල වෙනත් වියදම් ගන්නවද? ඔව් ගන්නවා. ඒකත් එකතු කරන්න ඕනේ. මාර්ග නීති කඩවීම හේතුවෙන් යන්ත්‍රයේ ප්‍රවාහනයේදී ගෙවූ දඩ මුදල ගන්නවද? නැහැ. ඒක ඇවිල්ලා මූලික මුදලක්ද? මූලික නොවන. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනෙව තිබුණු එකක්ද? නැහැ. ඒක මූලික මුදලක් නෙවෙයි. ඒක ඇවිල්ලා මේ අපේ මොකක් හරි වෙන වැරද්දක් හින්දා. ඒක ගන්නෙ නැහැ. ඉදිරි වසර 5ක් සඳහා ගෙවූ රක්ෂණ ගාස්තු. ඒක ගන්නෙත් නැහැ. මෙහෙමයි. අර ඉන්දියාවේ ඉඳන් මෙහෙට එනකන් රක්ෂණ ගාස්තු ගන්නවා. හරිද? ඒක අර ගෙනීමේ මූලික වියදමක් නේ. ඒක ගන්නවා. ගෙනාවට පස්සේ මේකේ ආරක්ෂාවට ගිනි රක්ෂණයක් මොකක් හරි දෙමුත් ඒක දන්නේ නැහැ. ඉදිරි වසර 5 සඳහා කිව්වේ ඒකනේ. සවි කිරීමේ වෘත්තීය ගාස්තු ගන්නවද? ඔව් ගන්නවා. හරි. මේ යන්ත්‍රයේ ඵලදා ජීව කාලේ දීලා තියෙනවා. දැන් බලමු කීයද එන්නේ කියලා. ඔයාලා තනියෙන් කරලා සංඛ්‍යාවක් ඇවිල්ලා ඇතින්නේ. 800යි 850යි 1000යි 1120යි 1200යි 1200ක් තියෙනවා. යන්ත්‍රයේ පිරිවැය 1200යි. රුපියල් 1200යි. 0.3යි. ලක්ෂ 12යිනේ. හරි. ඊගාවට ෂය වියදම අහනවා. අරක බලන්න දිනේ බලන්න හොඳේ. මේක නම් මුල ඉඳන්ම තිබිලා තියෙනවා. ඒක නිසා මුළු අවුරුද්දෙම ෂය කරනවා. මේක මුල ඉඳන්ම තිබිලා. කලින් එක තිබුණේ මාස 6යිනේ මතකයිනේ. මේක මුල ඉඳන් තිබිලා. 2021යි 3.31 දක්වා. right. ෂය කරනකොට සුන්බුන්නගේකුත් තියෙනවා කියලා පේනවනේ ඔයාලට නේද? එන එක අඩු කරන්න එපා. right. ෂය කරන්නේ මෙහෙමයි. පිරිවැය 1200යි සුන්බුන්නගේ 100යි ඵලදායී ජීව කාලයේ වසර 10යි. එතකොට ෂය එන්නේ 100යි. සුන්බුන්නගේ 200යි නේ 200යි ෂය එන්නේ 100යි. හරිද? ෂය එන්නේ 100යි. එතකොට මේ වගේ කේස් එකක් අනිවාර්යෙන් එන්න තියෙන සම්භාවිතාව සෑහෙන්න වැඩි හොඳේ. right. හින්දා දෙක තුනක්ම අපි කරමු. right. ඊගාව අභ්‍යාසංක 6. ඒකේ අභ්‍යාසංක 6. නවත්තලා ඉවරලා තනියෙන් කරන්න නේ තනියෙන් කරන්න. හරි. මෙතේ හරි. මං හදනවා ගන්න. ගැනුම් මිල ගන්නවද? ඔව් ගන්නවා. ආනයනය කිරීම ගන්නවා. ආයාත බද්ද ගන්නවා. ප්‍රවාහන වියදම් ගන්නවා. සවි කිරීම ගන්නවා.
මේකත් ගන්නවා. ඔය ටික ගන්නවා. හරිද? ඒ ටික ගන්නවා. ටක් ගාලා හදලා දාන්න ඉතින්නේ. දෙක තුනක් පුරුදු වුණා කියලා වැඩි වෙන්නේ නැහැ. හරි. මේකෙන් ගන්න සුද්ධ පරීක්ෂණ පිරිවැය. 30000ක් වැය වුණා. හැබැයි හම්බ කරන්න පුළුවන් 10000යි. එහෙනම් කීයද ගන්නෙ? 20000යි ගන්නෙ. නේ? හරි. එතකොට ෂෙය අර සාමාන්‍ය විදියට කරන්න ඕනේ. ෂෙය සාමාන්‍ය විදියට කරන්න. ඒ ටික සාමාන්‍ය විදියට කරන්න. හරි. මේක බලමු. මේකත් නවත්තලා ටක් ගාලා තනියෙන් කරන්නද? හරි. යන්ත්‍රයේ අපි ගත්ත මිල 750 ගන්නවා ධන 50000ක වෙළඳ වට්ටමක් තිබුණොත් බලන්න උඩ නෝට් එකේ ගිහලා වෙළඳ වට්ටම් තිබුණොත් අඩු කරන්න ඕනේ. අඩු කරන්න ඕනේ නේද? ගන්න නෑ නෙවෙයි අඩු කරන්න ඕනේ ඒක. නැව් ගාස්තු ගන්නවා. ගෙනේම 20000 ගන්නවා. සවි කිරීම 30000 ගන්නවා. මුදල් වට්ටම් අඩු කිරීම ගැන නේ මුදල් වට්ටම් අඩු කරන්න ඕනේ. ඒක වෙනම කතාවක්. මේක වෙළඳ වට්ටම් තමයි අඩු කරන්නේ. මුදල් වට්ටම් අඩු කරන්න ඕනේ. එහෙම ගන්න තිබුණොත් ඒක වෙනම කතාවක්. නේ? ඒක යන්ත්‍රයේ පිරිවැයෙන් අඩු කරන්න ඕනේ නැහැ. හරි. එතකොට ප්‍රාග්ධනිත කළ යුතු පිරිවැය කීයද? 750යි 750යි 150යි 900යි 900යි 920යි 920යි 950යි 50යි 900යි එන්නේ 900යි එන්නේ සුන් බොන්නගයක් තියෙනවනේ ඒක අඩු කරලා ෂෙයා කරන්න ඕනේ. එතකොට ප්‍රාග්ධනිත කළ යුතු වටිනාකම 900යි. මේකේ ෂෙයා හඳුනා ගන්න කිව්වොත් වාර්ෂික ෂෙයා හඳුනා ගන්න කිව්වොත් මේක ගත්තේ 21යි 1 21යි 3.31 මාස 3යි. එහෙනම් 900 ඍණ සුන් බොන්නගේ තියනවද කියලා බලනවා නෑනේ. තියනවා නම් අඩු කරන්නේ නෑ. බෙදීම පළදාජීව කාලය 10යි. මාස 3යි නිසා 12න් 3න් වැඩි කරා. එතකොට 900යි 90යි 45යි 22 හමාරයි. දහස් වලින් හොඳයි. හරි. අභ්‍යාසං කට. ටිකක් වෙනස් එකක්. ඒකත් නවත්තලා කරලා ඉන්න. හරිද? හරි. ගැනුම් ප්‍රතිස්ථාව ලක්ෂ 3 ගන්නවද ගන්නවා. ධන සමාගමේ කොටස් 10000ක් 25 බැගින් අගය කර පැවරුවා. ඒකත් ගන්නවා. ඒක මුදල් දෙනවා වෙනකොට වෙනත් ප්‍රතිස්ථාවක් දුන්නා. ඒකත් ගන්නවා. 2,50,000. මුදල්ම දෙන්න ඕන කියලා නීතියක් නැහැනේ. එහෙම එකක් આવොත් ගන්න. කර්මාන්තශාලාව ගෙනීමේ 50000 ගන්නවා. සවි කිරීම වෙනුවෙන් සේවකයන්ට ගෙවුව 10000 ගන්නවා. ඉංජිනේරුවන්ට ගෙවපු 20000 ගන්නවා. යන්ත්‍රය සඳහා පූර්ණ රක්ෂණ ලබාත එහි වටිනා වාර්ෂික රක්ෂණ වාර්ෂිකයේ 25000 ගෙවරලා තියෙනවා. මේක ගන්නෙ නෑ. ගෙනීමේ රක්ෂණ ගාස්තු තිබුණා නම් ගන්නවද? ගෙනීමේ රක්ෂණ ගාස්තු තිබුණා නම් ගන්නවා. ගෙනාවට පස්සේ රක්ෂණ ගාස්තු ගන්නෙ නෑ. වැය වුණාලු ලක්ෂයක් පරීක්ෂණ පිරිවැයට අඩු කරන්න ඕනේ ඒකෙන් හම්බුණු ගාන. යන්ත්‍රයේ අපේක්ෂිත තත්ත්වයේ පවතින්නේදයි පරීක්ෂා කිරීමට ලක්ෂයක් වැය වුණා. නිෂ්පාදනයේ වටයක් ක්‍රියාත්මක ඒ තුලින් නිපදවු බාන්න 60000කට අලෙවි කළා. 60000ක් අලෙවි කළා. හැබැයි ඒ 60000ක් අලෙවි කරන්න කොටත් ඒකෙන් 20000ක් මොකද වෙලා තියෙන්නේ? ඒකෙන් 20000ක් වැය වෙලා තියෙනවා ප්‍රචාරණ කටයුතු වලට. ඒතර ඇත්තට මේකෙන් හම්බ වෙලා තියෙන්නේ 40000යි. 60000කට අලෙවි කරාට වැඩක් නැහැනේ. පරීක්ෂණය කරන ලක්ෂයක් අය වුණා 60000කට අලෙවි කරොත් හරි කියලා හිතන්න පුළුවන්. හරි. හැබැයි 60000කට අලෙවි කරන්න 20000ක් ගිහිල්ලා. එහෙනම් 60000න් ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ 40000යි. එහෙනම් සුද්ධ පරීක්ෂණ පිරිවැය එන්නේ 60000යි ආයි. එහෙනම් 60000 තමයි එන්නේ. 60000 තමයි එන්නේ. හරිද? පරීක්ෂණ පිරිවැය. සුද්ධ පරීක්ෂණ පිරිවැය. ඒකේ ෂෙයා හැම මීට හදන්න ඉතින්. හරිද? මේක හදන්න එපා මේ ගාන ඕනේ. මම මේක දැන් හදන්නේ අවශ්‍ය වුණොත් අපි පේපර් එකේදී හදමු. මේ ගාන හදන්න එපා. දැන් මෙච්චර වෙලා කතා කරේ අත්පත් කරගත්වත් කමක් නේ. මෙච්චර වෙලා කතා කරේ අත්පත් කරගත්. දැන් ඔන්න තියෙනවා ගොඩ නැගුවත් කමක්. right. බලමු අපි මොනවද ගොඩ නැගුවත්කම් සම්බන්ධයෙන් කියන්නේ කියලා ප්‍රමිතේ. ගොඩ නැගුවත්කම් වෙනුවෙන් කියන්නේ කියලා මොනවද කියලා බලමු. හරි. මෙන්න මේකත් අර තියරිය පොඩ්ඩක් බලන්න. මේ හැර වෙනත් වැය කිරීම පිරිවැයට හඳුනා ගැනීම කියලා තන. ඒක තමයි ෂෝට් නෝට් එක.
ඍජුවම අදාළවත්කම භාවිතා කළ හැකි තත්ත්වයට ගෙනීම සඳහා වැය වෙන බව තහවුරු වේ නම් පමණි. ආන්ටයි. මුල් අවස්ථාවේදී ආන්ටයි. ගොඩනැගුවත්කම් මගේ කිරීම. අරගත්තේ අර යන්ත්‍රයක් කොහෙන් හරි අත්පත් කරගන්න ගොඩනැගුවත්කමක් කියන්නේ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. සමහරට ලී බඩු අපිම හදා ගන්නවා ලී ගෙනල්ලා බාසුන් නැහැ කෙනෙකුට එන්න කියලා. ගොඩනැගුවත්කමක් අගය කරද්දී ඉතින් හරි ලේසි. ඒක කියන්නේ මෙහෙමයි. අදාළ ඉදිකිරීම හෝ ගොඩනැගීම වෙනුවෙන් දරන ලද සියලු වියදම් වත්කමේ පිරිවැයට ගන්න කියලා. ඔයා ගොඩනැගිල්ලක් හදුවා නම් ෆවුන්ඩේෂන් එකේ දාන තැන ඉඳන් මුදුන් උළු කැටේ දාන තැන දක්වා සියලු වියදම් ගන්න කියලා. පොදුවේ දරුවොත් නේ පොදුවේ දරන වියදම් වුණොත් මේකට හඳුනා ගන්න පුළුවන් නම් ඒකත් ගන්න. දැන් උදාහරණයක් කලමනාකරුට අපි වැටුපක් ගෙවනවා. කලමනාකරු ගොඩනැගිල්ල හදන තැනත් ඉන්නවා. හරිද? කලමනාකරුට වැටුපක් ගෙවනවා කියලා හිතන්නකෝ. කලමනාකරු තමයි ගොඩනැගිල්ල හදන වැඩේ බලන්නේ. ලක්ෂයක් ගෙවනවා කියලා හිතන්න. හරිද? එතකොට මාස 6ක් මෙයා මේ ගොඩනැගිල්ලෙත් වැඩ කරා. මම එතකොට ලක්ෂ 6ක් එයාට වැටුප් ගෙවලානේ. එතකොට අපිට පුළුවන් නම් මේ ලක්ෂ 6ක වැටුපෙන් ගොඩනැගිල්ලට අදාළව ගෙවලා තියෙන්නේ ලක්ෂ 3යි කියලා හඳුනා ගන්න කියලා කියන්නේ. හඳුනා ගන්න පුළුවන් නම් ගන්න. නේ? පොදුවේ දරපු එකක් වුණත් මේ ගොඩනැගිල්ලට වෙනම කඩලා හඳුනා ගන්න පුළුවන් නම් ගන්න. සිකියුරිටිලා 5 දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉඳලා තියෙන්නේ මේ ගොඩනැගිල්ල තමයි. ගන්න පුළුවන් ආරක්ෂක වේදා. මේ ගොඩනැගිල්ල හදන තැන තමයි සිකියුරිටිලා දෙන්නෙක් ඉඳලා තියෙන්නේ. ඒතර එයාලගේ ඒ අදාළ නියමිත කාලේ වැටුප ගොඩනැගිල්ලට ගන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. නේ? පොදුවේ දරන වැය කිරීම තියෙනවා නම් අදාළ වත්කම් භාවිතා කළ තත්ත්වයට ගෙනීම සඳහා දායකන හඳුනාගත හැකි නම් වත්කම තුර ගන්න හඳුනාගත නොහැකි නම් ඉතින් කරන්න දෙයක් නැහැ නේ එකතු කරන්න එපා ඉතින් උදාහරණයක් දැන් එක සිකියුරිටි කෙනා ඉන්නේ එයා මේකත් බලා ගන්නවා අපිට හිතා ගන්න බෑ මේ සිකියුරිටි එකෙන් මෙක් කොච්චරද කියලා හිතා ගන්න බෑ එයා මුළු අංශෙම බලා ගන්න ඉන්නේ කෙනෙක් හිතා ගන්න බැයි නම් කමක් නැහැ හරිද ඒ වගේ ඒකත් අපි බලමු ඔන්න දැන් ගොඩනැගුවත්කමක් අගය කිරීම තමයි ඊගාවට තියෙන්නේ. හරිද? ගොඩනැගුවත්කමක් අගය කිරීම තමයි ඊගාවට තියෙන්නේ. බලමු. අභ්‍යාසංක කීයද? අභ්‍යාසංක 10. මේ තියෙන ගොඩනැගිල්ලක් හදලා. පිඹුරුපත් සැකසීම එනවා 30000යි. ෆවුන්ඩේෂන් සහ බිත්ති බැඳීම එනවා 8 ලක්ෂයයි. පියස සවි කිරීම 4 ලක්ෂ එනවා. පරාල ඒක ඇතුලේ තියනවලු එහෙනම් හරිය ඉතින්. මේ තුල සීට් සහ පරාල වැනි දෑ ගෙනීමේ පිළිවෙල තියනවලු ඒක හරිය ඉතින්. ආයෙ එකතු කරන්නේ මේ පාරක ඇතුලේ තියෙනවනේ. කපරාදු කර තීන්තාලේප කිරීම ගොඩනැගිල්ලයාගේට එනවා. හරි. එතකොට ගොඩනැගිල්ල කපරාදු කරේ හරි ලක්ෂයයි. විදුලිය ලබා ගැනීමට ලක්ෂ 5ක්. මේක අපි ගන්නෙ නෑ. මොකද හේතුව විදුලිය ලබා ගැනීමට අදාළ එක අපි වියදමක් විදිහට දානවා ගොඩනැගිල්ලට ගන්නෙ නෑ. විදුලිය ලබා ගන්න. ඊට පස්සේ විදුලි බල්බ සවි කර වායු සමනීකරණ. මේකත් ගොඩනැගිල්ලයාගේට ගන්නෙ නෑ. ඒක වෙනම එකක් විදිහට ගන්නවා. ගොඩනැගිල්ලයාගේට ගන්නෙ නෑ මේක. ගන්නෙ නෑ හොඳයි ක්‍රීන. ගොඩනැගිල්ල විවෘත කිරීමේ දරු උත්සව සහ සංග්‍රහ වියදම් ගන්නෙත් නෑ. හරිද? එතකොට නව ගොඩනැගිල්ලේ පිරිවැයට එන්නේ මෙන්න මේ ටික. නේ? මේක එන්නේ නෑ. විදුලිය ලබා ගැනීම එන්නේ නෑ. සංග්‍රහ වියදම් එන්නේ නෑ. වායු සමනය වෙනම එකක් විදිහට යන්න ඕනේ. වායු සමනය වෙනම මැෂිනරි කියලා යන්න ඕනේ. යන්ත්‍ර කියලා යන්න ඕනේ. තීන්තාලේප කිරීම මේ ටික එනවා. මේ රවුන්ඩ් කරලා තියෙන ටික එනවා. රයිට්. ඊට පස්සේ අභ්‍යාසංක 12 පොඩි ප්‍රශ්නයක් අහනවා. මේකේ දිග ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපේ. මොකක්ද අහන ප්‍රශ්නේ? පොත් සාප්පුවක් තමන්ම සකසන ලද රාක්කයක් සඳහා තමන්ම පිළ. ඒ කියන්නේ අත්පත් කරගත් එකක්ද ගොඩනැගුව එකක්ද? ගොඩනැගුව එකක්. රාක්කයක් සඳහා ලාභයක්ද ඇතුළත් කර පිරිවැය ගණනය කර ඇත. හරිද? ඒක LKS 16ට අනුව හරිද කියලා අහනවා. වැරදිනේ. LKS 16 කිව්වේ ගොඩනැගුවත්කම ඒ වෙනුවෙන් දරූ සියලු වියදම් වැය කිරීම ගන්න කියලා. ලාභයක් ගත්තොත් ඒක වැරදි. ලාභයක් ගත්තොත් ඒක වැරදි. හරි. ඔන්න අපි පළවෙනි නිර්දේශය ඉවර කරා. අපි දෙවන වීඩියෝ එකෙන් ප්‍රත්‍යාගන්නේ කියන කොටස කරමු. මේ ටික හොඳට බලන්න. මේ ටිකෙන් අනිවාර්යයෙන්ම මම බලාපොරොත්තු වෙන කේස් ස්ටඩි එකක් එයි කියලා, අගය කිරීමක් එයි කියලා. හරිද? හරි.